समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं धम्मस्सवन कालो अयं भदन्ता धम्मस्सवन कालो अयं भदन्ता धम्मस्सवन कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स दारुणो भिक्खवे लाभ सक्कार सिलोको काटुको भरुसो अंतरायिको अनुत्तरस्स योगक्के मस्स अधिगमाय सेयतापि भिक्खवे बालिसिको आमिस गतं बलिसं गंभीरे उदकरहदि पक्किपेय तमेनं अन्यतरो आमिस चक्षुमच्छो गिलेय एवं हि सो भिक्खवे मच्छो गिल बलिसो बालिसिकस्स अनयं आपन्नो व्यासनं आपन्नो यथा काम करणीयो बालिसिकस्स तीति। श्रद्धावंत कारुणिक पिंगतुनि सुपुරුදු පරිදි ලක්ඛණ්ඩ ගුවන් විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රියේ විහිදුවා හරින අදට නියමිත ධර්මානුශාසනය ශ්‍රවණය කරන්නටයි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ වටිනා සූත්‍ර දේශනාවක් අද ධර්මානුශාසනාවේ මාතෘකාව හැටියට තෝරගත්තා. මේ සූත්‍ර දේශනාවේ නම තමයි පින්වත්නි බලිස සූත්‍රය. මේ බලිස සූත්‍රය අන්තර්ගත වෙලා තිබෙන්නේ සංයුත්ත නිකායේ. සංයුත්ත නිකායේ ලාභ සක්කාර සංයුත්තේ සඳහන් වෙන සූත්‍ර දේශනාවක්. බලිස කියන වචනේ තේරුම තමයි බිලිය කියන අදහස. එතකොට බුදුහාමුදුරුව අපට දේශනා කරනවා දාරුණෝ භික්කවේ ලාභ සක්කාර සිලෝකෝ කටුකෝ පරුසෝ අන්තරායිකෝ අනුත්තරස්ස යෝගක්කේ මස්ස අධිගමාය. මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ආදිය අනතුරු සහිතයි කටුකයි කුමක් සඳහාද? නිර්වාණ අවබෝධය සාක්ෂාත් කර ගැනීම පිණිස. ඒ නිසා උපමාවකින් බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඒක හරියට කොයි වගේද කියන එක. බාලිසිකෝ ආමිසගතම් බලිසං ගම්භීරේ උදක රහදේ පක්ඛිපෙය්‍ය තමේනං අඤ්ඤතරෝ ආමිස චක්කු මච්ඡෝ ගිලෙය්‍ය. මාළු ලබා ගැනීමේ පරමාර්ථයෙන් යුක්තව ඉන්න බිලී බාන පුද්ගලයා තම සන්තකයට මසුන් ලබා ගැනීමේ පරමාර්ථය මොකද කරන්නේ? එම එවැගේම බිලී කොක්ක වතුරට ගැඹුරට දානවා. ඒ දැම්මට පස්සේ ඇමට ප්‍රිය වෙච්ච මත්ස්‍යයින්
ඒ බිලි කොක්කේ හිර වෙනවා. එයම ගිලිනවා. ඒවං හිසෝ භික්කවේ මච්චෝ ගිල බලිස්සෝ බාලිසිකස්ස අනයං ආපන්නෝ ව්‍යාසනං ආපන්නෝ. එහෙම මේ බිලීබාන පුද්ගලයාගේ ඇමට හසුවෙච්ච මත්සයක් බිලීබාන ඒ පුද්ගලයාගේ අනට කීකරුවෙන්ඩ සිද්ධ වෙනවා වගේ ඒ බිලීබාන කෙනාගේ ග්‍රහණයට ලක්වෙනවා වගේ ඒ කෙනා තුළට ගොදුරු වෙනවා වගේ බුදුහාමුදුරු අපට දේශනා කළා ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ආදියෙන් යම්කිසි කෙනෙක් මත් වුණොත් ඒක හරියට ඇමට හවුවෙච්ච මත්සේකුට සිදුවන හානිය වගේ කියලා බුදුහාමුදුරු පෙන්වනවා. මේ බලිස සූත්‍රයේදී බුදුහාමුදුරු පෙන්නනවා බාලිසිකෝතිකෝ භික්කවේ මාරස්සේ තම් පාපිමතෝ අදිවචන. බිලි බාන්න හැටියට හඳුන්වන්නේ පාපතර මාරයා පවිට්ටු මාරයා. පින්වත්නි හොඳට මතක තියාගන්න මේ පවිටු මාරයා විසින් අපිව දැහැගන්න අපව ඔවුන් සතු කරගන්න ඔවුන්ගේ යටතට ගන්න අප වෙතට දාපු ඇම තමයි ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා කියලා කියන්නේ. මේවා මාරයා විසින් දමන ලද ඇම. මේවා කැමැත්තෙන් මේවා පිටුපස ලුහුබඳින පුද්ගලයා මේ මාරයාගේ ඇමට හවුවෙනවා. මාරයාගේ බිලී කොක්කේ එල්ලෙනවා. ඒ එල්ලුනාට පස්සේ මාරයාගෙන් ගැලවෙන්න කිසිම කෙනෙකුට පුළුවන්කමක් නැහැ. බලිසන්තිකෝ භික්කවේ ලාභ සක්කාර සිලෝකස්සේතං අදිවචනං. මෙතනදී මේ ඇමෙනුපු බිලිය නැත්තං ඇම සහිත මේ බිලි කොක්කට උපමා කළේ මොනවද? ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා. අද බලන්න පින්වත්නි තම තමන් කල්පනා කරලා එදා බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේදී මේ භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කරලා මේ පෙන්නපු කාරණා තමන්ට අදටත් සනාථ වන දහම. අපි බොහෝම කැමති ලාභ ලබන්න, සත්කාර ලබන්න, කීර්තිය ලබන්න, ප්‍රශංසාව ලබන්න. මේවා කැමති නිසා මේවා පිටුපස ලුහු බඳිනවා. හැබැයි අපි ප්‍රවේශම් විය යුතුයි. මේවා පින්වත්නි මාර්යාගේ ඇම. මේවා ග්‍රහණය කරගන්න මේවා ගිලින්න ගියාට පස්සේ තමන්ට කුමක් වෙනවාද කියලවත් හිතාගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. බලන්න පින්වත්නි මේ කීර්ති ප්‍රශංසා ලාභ සත්කාර වලින් උමතු බවට පත්වෙච්ච මිනිස්සු මොන තරම් වැරදි කටයුතු වල පාප කර්ම වල යෙදෙනවද? ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ, භික්ෂුන් වහන්සේලාට දේශනා කළේ මේ වාගේ ලාභ ප්‍රයෝජන කීර්ති ප්‍රශංසා පිටුපස හඹා යන්න එපා. ඒවයින් කම්පා වෙන්න එපා. අටලෝ දහමින් කම්පිත නොවන්න තමන්ගේ හිත හදාගන්න. පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස න කම්පති. අෂ්ටලෝක ධර්මයන් කාටත් උරුම වන කාටත් පොදුවන ධර්මතා. ඒවයින් ගැලවෙන්න බේරෙන්න පැන යන්න මේ ලෝකෙ කිසිම කෙනෙකුට පුළුවන්කමක් නැහැ. බෞද්ධ වේවා අබෞද්ධ වේවා දුප්පත් වේවා පොහොසත් වේවා හැම කෙනෙකුටම සාධාරණ වෙච්ච කාරණා තමයි අෂ්ටලෝක ධර්ම කියන්නේ. ලාභ අලාභ යස අයස නින්දා ප්‍රශංසා සැප දුක. මේ අෂ්ටලෝක ධර්මවල ලාභ ලැබෙනකොට ඒ වගේම ප්‍රශංසාව ලැබෙනකොට යසස ලැබෙනකොට සැප ලැබෙනකොට ඒකිනුත් කම්පා වෙනවා. ඒ වගේම අලාභ ලැබෙනකොට නින්දා ලැබෙනකොට අයස ලැබෙනකොට දුක ලැබෙනකොට ඒනුත් කම්පා වෙනවා. හැබැයි පින්වත්නි ලාභ කියන්නේ එකක්, අලාභය කියන්නේ තව එකක්.
දෙකෙන්ම වෙන්නේ කම්පාවීම නං ඒ කොහොම කම්පාවීමක්ද කියන එක ගැන අපි තේරුම් ගත යුතුයි. පින්වත්නි, ලාභ ලැබෙනකොට, ප්‍රශංසා ලැබෙනකොට, සැප ලැබෙනකොට, යසස ලැබෙනකොට ඒවායින් කම්පා වෙනවා කියන්නේ උඩඟුකම ඇති කරගන්නවා කියන එක. මේවායින් උඩඟු වුණාම, ලාභ ලැබෙන්න ඒවායින් මත් වුණාම, ඒ මත්වීම නිසා, උඩඟුවීම නිසා තමන්ට යා යුතු මග කුමක්ද, නොයා යුතු මග කුමක්ද කියන එක වටහා ගන්නට බැරිව යනවා. ලාභ ලැබෙනකොට මිනිස්සු මත් වෙනවා. ප්‍රශංසාව ලැබෙන්න මිනිස්සු මත් වෙනවා. සැප ලැබෙන්න යසස ලැබෙන්න මිනිස්සු මත් වෙනවා. ඒ මත්වීම ඕනවට එහා ඒවායින් උඩඟුවීම තමන්ට හානිය පිණිස පවතිනවා. ඒකත් කම්පනයක් හැටියට, කම්පාවීමක් හැටියටයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. ඒ වගේම අලාභ ලැබෙනකොට, අයස ලැබෙනකොට, නින්දා ලැබෙනකොට, දුක ලැබෙනකොට ඒවයින් කම්පා වෙන්නේ ඒ මොහොතේදී ද්වේෂය ඇති කරගන්නවා, තරහව ඇති කරගන්නවා. ඒ නිසා මෙන්න මේ අෂ්ටලෝක ධර්මයන් ඉදිරියේ කම්පිත නොවන්නට තමන්ගේ හිත ශක්තිමත් කර ගැනීම අත්‍යවශ්‍ය කාරණාවක්. ඒ විදිහට හිත ශක්තිමත් කරගෙන වාසය කරන්න පුළුවන් නම් ඒ කෙනාගේ ජීවිතය අර්ථ සහිත ජීවිතයක් බවට පත් වෙනවා. එන ඕනෑම දෙයක් උපේක්ෂාවෙන් බාර ගැනීමේ හැකියාවක් අපට තිබිය යුතුයි. බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය තුලින් අපට දෙන ශක්තිය එයයි. ඕනෑම දෙයක් එක හා සමානව විඳ ගැනීමේ හැකියාව, උපේක්ෂාවෙන් ඒවාට මුහුණ දීමේ හැකියාව බුදුහාමුදුරුවන්ගේ දේශනාව තුල පෙන්වනවා. එතකොට ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා තමන්ගේ ජීවිතයට ලැබෙනව වෙන්න පුළුවන්. ඒව ලැබෙන්නේ පින්වත්නි යහපත් ජීවිතයක් ගත කළොත්. යහපත් ජීවිතයක් තමන් ගත කරනකොට ඒ යහපත් ජීවිතයට කරන සැලකිල්ලක් හැටියට ලෝකයා ඔබට විවිධ දේවල් දෙන්න පුළුවන්, සත්කාර කරන්න පුළුවන්, ඔබව අගය කරන්න පුළුවන්. ඒ අගය කිරීමට හේතුව ඔබ හොඳ ගති ලක්ෂණ වලින්, පිරිසිදු ගති ලක්ෂණ වලින් යුක්ත වීම තමයි. ඒකට ලැබෙන ත්‍යාගයක් ලාභ, ප්‍රයෝජන, කීර්ති, ප්‍රශංසා. නමුත් පින්වත්නි, ඒවායෙන් උඩඟු නොවිය යුතුයි ඒවා ලබන කෙනා. ඒවා ලැබෙන්නේ තමන්ගේ හොඳ ගතිගුණ නිසා. එනමුත් ඒවායෙන් උඩඟු වුණාම ඒ හොඳ ගති මැකී යන්නට පුළුවන්. දවසක් එක්තරා භික්ෂුන් වහන්සේලා පිරිසක් මහමග වඩිනකොට අන්‍ය තීර්ථක නායකයෙක් සහ ඒ නායකයාගේ ගෝලයෙක් පාරේ මේ භික්ෂුන් වහන්සේලාත් එක්කම ගමනක් පිටත් වෙලා ගියා. මේ යන අතරතුරදී පින්වත්නි, මේ භික්ෂුන් වහන්සේලාට අහන්න ලැබෙනවා මේ අන්‍ය තීර්ථක නායකයා බුදුරජාණන් වහන්සේ පිළිබඳව දොස් සහිතව කතා කරනවා. ඉතින් මේ අන්‍ය තීර්ථකයා බුදුරජාණන් වහන්සේට දොස් නගනකොට මේකවත් භික්ෂුන් වහන්සේලා අහගෙන හිටියා. ඒ වගේම පින්වත්නි, ටික දුරක් යනකොට මේ අන්‍ය තීර්ථක නායකතුමාගේ ගෝලයා බුදුහාමුදුරුවන්ගේ ගුණ කියන්න පටන් ගන්නවා. දැන් භික්ෂුන් වහන්සේලාට මේ ගෝලයාගේ බුදුගුණ වැනුමත් ආන්ට ලැබෙනවා. දැන් භික්ෂුන් වහන්සේලාට එකම පාර්ශවයක නායක, අන්‍ය තීර්ථක නායකතුමා බුදුහාමුදුරුවන්ට දොස් නගනවා ඇහෙනවා. ඒ අන්‍ය තීර්ථක නායකතුමාගේම ගෝලයා බුදුහාමුදුරුවන්ගේ ගුණ කියනවා ඇහෙනවා. ඉතින් මේ භික්ෂුන් වහන්සේලා බුදුහාමුදුරුවෝ ළඟට ගියාට පස්සේ බුදුහාමුදුරුවන්ට ප්‍රකාශ කළා, බුදුහාමුදුරුවනේ, මෙන්න මේ මහමග වඩිනකොට අන්‍ය තීර්ථකේ කපට මුණ ගැහුණා. ඔහු අනුගාමිකයෙකුත් එක්කයි හිටියේ. මේ අන්‍ය තීර්ථක නායකතුමා බුදුරජාණන් වහන්සේට දොස් නග තමයි ගමන් කළේ. හැබැයි බුදුහාමුදුරුවනේ එතන හිටපු අනුගාමිකයා, ගෝලයා බුදුහාමුදුරුවන්ගේ ගුණ කියා, බුදුහාමුදුරුවන්ගේ උතුම් බව කියා ගියා.
ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට පිළිතුරු දෙනවා, අවවාදයක් දෙනවා, අනුශාසනාවක් සිද්ධ කරනවා. මහණෙනි, මා පිළිබඳව ගුණ අසන විට උඩඟු වෙන්නත් එපා. මට දොස් නගන්නේ නම් කවරෙක් හෝ ඒ දොස් අහලා ද්වේෂය ඇති කරගන්නත් එපා. මගේ හොඳ කියාගෙන යනකොට ඒවයින් උඩඟු වෙන්න එපා. මට බැන බැන යනකොට ඒකට තරහ ගන්නත් එපා. දෙකම හොඳ නැහැ කියලා භික්ෂුන් වහන්සේලාට බුදුහාමුදුරු දේශනා කළා. එතකොට පින්වත්නි, අපි මේ සොයාගෙන යන්නේ ලාභ හැටියට, කීර්තිය හැටියට, සත්කාර හැටියට, මේ සැප හැටියට මේ අපි සොයාගෙන යන්නේ මාරයා විසින් දමන ලද ඇමක් කියන එක අමතක කරන්න එපා. අපි බොහොම ප්‍රවේශම් විය යුතුයි. මේ ලාභ, ලෝභ, කාමය මේවා පින්වත්නි අපට දුක ගෙන දෙන, දුක උරුම කරන කාරණා හැටියටයි සලකන්නට අවශ්‍ය වෙන්නේ. ඒ නිසා මෙතනදී අපි මේ කියන්නේ මේවයින් ප්‍රවේශම් වෙන්න. මේවයින් ප්‍රවේශම් වුණොත් Tamanට තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්නට පුළුවන්කම ලැබෙනවා. මේ පිළිබඳව පැහැදිලි කරන්න පුළුවන් හොඳ ජාතක දේශනාවක් තියෙනවා, බිස ජාතකය කියලා. බරණැස් නුවර පින්වත්නි ධනවත් බ්‍රාහ්මණ කුලයක අපේ බුදුරජාණන් වහන්සේ එක්තරා භවයක උත්පත්තිය ලැබුවා. බෝසතාණන් වහන්සේ එක්තරා භවයක බරණැස් නුවර ධනවත් සල්ලිකාර බ්‍රාහ්මණ පවුලක උත්පත්තිය ලැබුවා. අපේ බෝසතාණන් වහන්සේගේ එදා නම තමයි පින්වත්නි මහා කංචන කුමාරයා. මහා කංචන. මහා කංචන කුමාරයාට හිටියා බාල සහෝදරයෝ 6 දෙනෙකුයි එක් සහෝදරියකුයි. එතකොට පවුලේ ඔක්කොම ඉන්නේ පින්වත්නි අම්මයි තාත්තයි මහා කංචන කුමාරයා, එම නැත්තම් බෝසතාණන් වහන්සේ, බාල සහෝදරයෝ 6 දෙනයි, සහෝදරියයි. එතකොට සහෝදර සහෝදරියෝ ඔක්කොම මහා කංචන කුමාරයාත් එක්ක 8 දෙනයි. බාල සහෝදරයෝ හිටියා 6ක්, එක සහෝදරිය. එතකොට මහා කංචන කුමාරයයි 8යි. අම්මයි තාත්තයි 10යි. ඒ වගේම මේ ගෙදර හිටියා එක් දාසියක් සහ දාසයෙක් වැඩකරන්න වැඩපළට තියාගෙන හිටියා. මොකද ධනවත් පවුලක්නේ. ඉතින් පින්වත්නි මේ බරණැස් නුවර ධනවත් බ්‍රාහ්මණ පවුලේ දරුවන්ගේ මහා කංචන කුමාරයා ඇතුළු සහෝදරයෝ 6 දෙනා, සහෝදරිය මේ දරුවෝ පිළිබඳව කල්පනා කරනකොට අනිකුත් දරුවෝ වගේ නෙවෙයි, හරි වෙනස්. ඇයි වෙනස් වෙන්නේ? ඔවුන් කාමයේ පිටුපස හඹා යන්නේ නැහැ. ඇස පිනවන්න, කන පිනවන්න, නහය පිනවන්න, දිව පිනවන්න, ශරීරය පිනවන්න ඕනවට වඩා එක එක දේවල් පිටුපස වේගයකින් ගමන් කරන චරිත නෙවෙයි. කාමයන් පිටුපස හඹා ගියේ නැහැ. කාමයේ පිළිකුල් කළා. මේ දරුවෝ 8 දෙනා මෙහෙමයි. ඉතින් ධනවත් පොහොසත් පවුලක් වුණාට ඒ ධනෙන් ඇති වැඩකුත් නෑ වගේ. මොකද මේ 8 දෙනාම විවාහ වුණෙත් නෑ. මොකද ඒ තරම් කාමයේ පස්සේ දුවන්නේ නෑ. කෙසේ නමුත් පින්වත්නි කාලයාගේ ගතවීමත් එක්ක මේ ධනවත් බ්‍රාහ්මණ පවුලේ අම්මයි තාත්තයි දෙන්නා මරණයට පත් වුණා. අම්මයි තාත්තයි දෙන්නම මරණයට පත් වුණාට පස්සේ දැන් මහා කංචන කුමාරයයි බාල සහෝදරයෝ 6 දෙනයි සහෝදරියයි තනි වුණා. මේ අය කසාදත් නොබෙදපු නිසා, කාමයේ පිටුපස ඊතරම් ගියපු නැති නිසා පින්වත්නි මේ අය කල්පනා කරනවා අපි කාමයන් පිටුපස හඹා යන අය නෙවෙයි. අපි විවාහ ප්‍රාප්ත වෙච්ච අයත් නෙවෙයි. මෙච්චර මහා ධනයක් දැන් අපට තේරුමකුත් නැහැ. පින්වත්නි මේ සහෝදර සහෝදරියෝ 8 දෙනා තීරණය කළා මේ මහා ධනස්කන්ධය, මේ නිවෙස්,
මේ සියල්ලම දොරටු ඇරලා දුගී මගී යාචකාරකාදීන්ට ඕනෑ තරම් බඩුමුට්ටු ගණ්ඩ ධනය ගණ්ඩ මේ ඔක්කෝම අන් අයට පවරලා හිමාලයට ගිහිල්ලා තපස් රකින්න තවුස් පැවිද්දෙන් පැවිදි වෙන්න පැවිදි වෙලා බවුන් වඩන්න යෝගී ජීවිතය ගත කරන්න කල්පනා කළා. ඉතින් මේ සහෝදර සහෝදරියෝ 8 දෙනා මේ තමන් අදහස් කරපු කාරණා ප්‍රකාශ කරනකොට මේ 16ත් එවැගේම 16ත් එවැගේම මේ මහා කංචන කුමාරයා තුළු පවුලට මිත්‍රෙක් හැටියට කටයුතු කරපු එක මිතුරෙකුත් ඒ 3 දෙනාත් සෝදානම් වුණා ඔවුන් එක්කම ඒ ගමන යන්න. දැන් එතකොට පින්වත්නි මහා කංචන කුමාරයයි බාල සහෝදරයෝ 6 දෙනයි සහෝදරියයි 16 සහ 16යි එක් මිතුරෙකුයි මේ ඔක්කොම එකතු කරාම 11 දෙනෙක්. දැන් 11 දෙනෙක් සෝදානම් හිමාලයට ගිහිල්ලා තවුස් පැවිද්දෙන් පැවිදි වෙලා ආරාම භූමිය සකස් කරගෙන බවුන් වඩමින් යෝගීව වාසය කරන්නට කල්පනා කළා. ඉතින් මේ 11 දෙනාම මොකද කළේ ඔක්කොම අර ධනය අත්හැරලා දාලා ඒවා පරිත්‍යාග කරලා හිමාල වනයට ගියා. දැන් හිමාල වනය ආශ්‍රය කරගෙන එක්තරා ස්ථානයක ආරාම භූමිය සකස් කළා. මේ 11 දෙනා අතරේ ප්‍රධානම කෙනා තමයි මහා කංචන කුමාරයා. ප්‍රධානිය. ඉතින් ඒ නිසා මේ තාපසවරු අතරේ නායකත්වය ලැබුණේ මහා කංචන අපේ බෝසතාණන් වහන්සේට. දැන් මහා කංචන නායක තාපසතුමා. ප්‍රධානත්වය ලැබුණේ බෝසතාණන් වහන්සේට. දැන් පින්වත්නි තාපසවරු 11 දෙනා මේ තවුස් පැවිද්දෙන් පැවිදිව දැන් කාලය ගත කරනවා කුටි හදාගෙන කුටි සකස් කරගෙන භාවනාදී කටයුතු වල යෙදෙමින් වාසය කරනවා. දැන් භාවනා කළාට දානීය අවශ්‍යතාවයක් තියෙනවා. ඒක නාමකින් සබ්බේ සත්තා ආහාරට්ඨිතික. කොයි තරම් භාවනා කරන්න ඕන කියලා අරණ්‍යගත වුණත් කැලෑවල වලට ගියත් සෑම සත්වයකටම අවශ්‍ය කරන එක කාරණාවක් පළවෙනි කාරණාවක් තමයි ආහාර. ආහාර නැතුව භාවනා කරන්නත් බෑ, සෙල්ලම් කරන්නත් බෑ, ගී ජීවිතය ගත කරන්නත් බෑ, පැවිදි ජීවිතය ගත කරන්නත් බෑ. කිසිම සතෙකුට ජීවත් වෙන්න බෑ ආහාර නැතුව. ඒක තමයි සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා. සියලුම සත්වයෝ සිටින්නේ ආහාරයෙන්. ඉතින් තාපසවරු කියලා නෑ, තාපසවරුන්ටත් ආහාර අවශ්‍යයි. ඉතින් දැන් මහා කංචන තාපසතුමා ඇතුළු මේ තාපසවරු 11 දෙනා හිමාලයේ ආරාමය සකස් කරගෙන දැන් වාසය කරනවා. දැන් ආහාර සොයා ගැනීම සඳහා යම්කිසි ක්‍රමවේදයක් භාවිත කළා. මොකද්ද ක්‍රමවේදය? දැන් මහා කංචන තාපසතුමයි බාල සහෝදරයෝ 6 දෙනෙක් ඉන්නවා. ඒ වගේම 16ක් ඉන්නවා, මිතුරෙක් ඉන්නවා, පිරිමි තාපසවරු බොහෝමයක් ඉන්නේ. ඉතින් මහා කංචන නායක තාපසතුමා වාරාම භූමියේම රඳවලා මේ අනෙකුත් තාපසවරු කල්පනා කළා දිනපතා අපි මාරුවෙන් මාරුවට සියලුම තාපසවරුන්ට පළවැල නෙලාගෙන එමු. දවස් බෙදාගෙන ඔන්න පළවෙනි දවසේ තවත් තාපසවරයෙක් යනවා ගිහිල්ලා ඔක්කොටම පළවැල අරගෙන ඇවිල්ලා පූජා කරනවා. දෙවෙනි දවසේ තවත් තාපසවරයෙක් ගිහිල්ලා ඔක්කොටම හරියන්න පළවැල නෙලාගෙන ඇවිල්ලා පූජා කරනවා. එහෙම තමයි මේ අය කුසගින්න නිවාගත්තේ. ඉතින් මේ කටයුතු කොහොමද පින්වත්නි සිද්ධ වුනේ? එක තාපසතුමෙක් ආරාම භූමියෙන් එළියට යනවා. අනිකුත් සියලුම තාපසවරුන්ටත් එක්ක පළවැල නෙලනවා. නෙලාගෙන අරගෙන ඇවිල්ලා මොකද කරන්නේ? එක ගල්පුවරුවක් මත කොටස් 11කට මේ ගේන දානේ, මේ ගේන පළවැල බෙදනවා. කොටස් 11කට. මේ කොටස් 11කට බෙදලා ගෙඩිය ගහනවා.
ගෙඩිය ගහනවා කියන්නේ දානෙට සංඥාව දෙනවා. එතකොට මොකද වෙන්නේ? අර කුටිවල භාවනා කරමින් ඉන්න තාපසවරු ඒ ගෙඩියේ හඬට දේශවන් යොමු කරලා දැන් දානෙ අපට ලෑස්ති, ගල් පුවරුව මත කොටස් වලට තම තමන්ගේ දාන වේල වෙන් කරලා ඇති, අපි දැන් යන්න ඕන කියලා ගෙඩිය ගැසුවාට පස්සේ අර ගල් පුවරුව ළඟට ගිහිල්ලා එක එක තාපසවරු තම තමන්ට අයිති කොටස අරගෙන කුටිවලට ගිහිල්ලා වළඳමින් භාවනා කටයුතු කරමින් කුසගින්න නිවාගෙන වාසය කළා. දැන් පින්වත්නි, මේ දානි කොටස් 11කට බෙදලා ගෙඩිය ගහලා දානි ගන්න එන පිළිවෙලක් තිබුණා. ඒ පිළිවෙලට අනුව අන්තිමටම දානි ගන්න එන්නේ නායක තාපසතුමා. ඔන්න බලන්න නායකත්ව ලක්ෂණ. එතනදි පෙන්වන්නේ නායකත්ව ලක්ෂණ බෝසතාණන් වහන්සේගේ චරිතයෙන්. බුද්ධ චරිතයෙන් ඒ වගේ මේ ජාතක කතා ආශ්‍රය කරගෙන අපට නායකත්ව පිළිබඳව පුළුල් විග්‍රහයක් කරන්නට පුළුවන්. හොඳ නායකයෙක් වෙන්න නම් වෙන මොකුත් අවශ්‍ය වෙන්නේ නැහැ පින්වත්නි, ජාතක කතා පොත කියවන්න. ඒ ජාතක කතා පොත කියවනකොට හොඳ නායකයෙක්, හරි නායකයෙක් වෙන්න පුළුවන්. දැන් බලන්න, කොටස් 11කට දානේ බෙදලා තිබ්බට පස්සේ අන්තිමටම දානේ ගන්න එන්නේ නායක තාපසතුමා, මහා කංචන තාපසතුමා. ඒක තමයි පින්වත්නි ඇත්තටම නායකත්ව ලක්ෂණ. නායක ගැන කතා කළොත් විවිධ ස්ථානවලදී අපට නායකයෝ ලැබෙනවා. බොහෝ විට බලනකොට අනිත් අයට කෑම තිබ්බත් එකයි නැතත් එකයි පළවෙනියටම කන්නේ නායකයෝ. එහෙම ස්වභාවයක් තමයි තියෙන්නේ. අනිත් ඔක්කොම බිල්ලට දීලා අන්තිමට තමයි නායකයෝ බිලි වෙන්නේ. එහෙම නෙවෙයි නායකත්වය කියන්නේ. බෝසතාණන් වහන්සේගේ චරිතයෙන් ගන්න පුළුවන් වටිනා දේ, බුදු චරිතයෙන් ගන්නට පුළුවන් වටිනා දේ අනිත් අයට තියෙනවද කියලා බලලයි තමන් පරිහරණය කළේ. බලන්න නායකත්ව ලක්ෂණ. දැන් මහා කංචන තාපසතුමා හැමදාම එන්නේ අනිත් අය දානේ අරගෙන ගියාට පස්සේ අන්තිමටම වෙලාවක් තිබුණා. ඒ වෙලාව වෙනකොට ඔක්කොම දානේ අරගෙන යනවා. ගියාට පස්සේ තමයි එන්නේ. දැන් මේ විදියට දානේ වළඳමින් ඉතින් භාවනා කටයුතු කරමින් බොහෝම සිල්වන්තව, ගුණවන්තව මේ තාපසවරු 11 දෙනාම දැන් කටයුතු කරගෙන ඉන්නවා. ඔහොම ඉන්නකොට පින්වත්නි, මේ තාපසවරු 11 දෙනාගේ සීලයේ තේජසින් සක්‍ර භවන සැලෙන්න පටන් ගත්තා. දැන් සක්‍ර දේවේන්ද්‍රයාට දැනුණා මේ හිමාලයේ වැඩ ඉන්න මේ තාපසවරුන්ගේ සීලය බලවත්. සක්‍ර දේවේන්ද්‍රයට දැනුණා. සක්‍ර දේවේන්ද්‍රයාගේ ගතියක් තියෙනවා පින්වත්නි, එහෙම දැනුණටම බාරගන්නේ නැහැ. සක්‍ර දේවේන්ද්‍රයා විමසනවා, හොයනවා, බලනවා. හොයලා බලලා තමයි තීන්දුව తీරන අරන් තියෙන්නේ. සක්‍ර දේවේන්ද්‍රයාට මේ සීලේ තේජස දැනුණට බලන්න පින්වත්නි, සක්‍ර දේවේන්ද්‍රයා කල්පනා කරනවා මෙන්න මෙහෙම තාපසවරු කණ්ඩායමක් හිමාලයේ ඇසුරු කරගෙන බොහොම හොඳින් ඉන්න බව මට දැන් දැනිලා තියෙනවා. හැබැයි මේ සක්‍ර දේවේන්ද්‍රයා කල්පනා කරන මේ සක්‍ර දේවේන්ද්‍රයා කල්පනා කරන දේ හරිම වැදගත්. සක්‍ර දේවේන්ද්‍රයා කල්පනා කරනවා පින්වත්නි, ඔය කැලෑවකට වෙලා මේ සීලය සම්පූර්ණ කරමින් ඉන්න තාපසවරු ඇත්තටම සිල්වත්ද? ඔන්න සක්‍ර දේවේන්ද්‍රයට ඇතිවෙච්ච අදහස. සක්‍ර දේවේන්ද්‍රයා කල්පනා කරනවා කැලෑවක් කියලා කියන්නේ හිතේ තියෙන කෙලෙස් අවුස්සන තැනක් නොවේ. හිතේ තියෙන කෙලෙස් යටපත් කරන තැන. මේ හිතේ තිබෙන කෙලෙස් ඇවිස්සෙන්නට සාධක නැති තැන කවුරුත් හොඳයි. සක්‍ර දේවේන්ද්‍ර හිතන විදිය. මිනිස්සුන්ගේ හිතේ තියෙන කෙලෙස් ඇවිස්සෙන්ඩ සාධක නොපෙනෙන තැන්වල හැම මනුස්සයෙක්ම හරි හොඳයි. හිතේ තියෙන කෙලෙස් ඇවිස්සෙන්ඩ සාධක ඇති වෙලා බලන්ඩෝ නෑ ඇත්තම තත්ත්වය කුමක්ද කියලා සක්‍ර දේවේන්ද්‍රයා කල්පනා කළා. දැන් මේ මහා කංචන තාපසතුමා ඇතුළු මේ තාපස කණ්ඩායම හරි හොඳට ඉන්නවා තමයි. සක්‍ර දේවේන්ද්‍රයා හිතන්නේ ඉතින් ඇතුලේ නරක එළියට එන්න සාධක නැති නිසා හොඳට ඉන්නවද දන්නේ නැහනේ. සාධක නැහනේ
කැලෑවක් ඇතුලේ. සාධක ඇති කරලා බලන්න ඕන මේ අය හරියටම ඉන්නවද කියලා. බලන්න පින්වත්නි, ඒකේ ගැඹුර. අපි හැමෝම මෙහෙමයි. අපේ සිත් තුළ රාග, ద్వේෂ, මද, මෝහ ආදී කෙලෙස් සිතිවිලි තියෙනවා. මේ සිතිවිලි ඇවිස්සෙන්න සාධක නැති තාක්කල් පින්වත්නි අපි හොඳයි. හැබැයි මේවා ඇවිස්සීම පිණිස හේතු වන සාධක මතුවෙච්ච තැන අපි පින්වත්නි යක්ෂයෝ වාගේ වෙන්න පුළුවන්. බලන්න පන්සල් භූමියට ඇතුල් වෙනකොට තිබෙන සංවරකම රණ්ඩුවක් වෙනකොට නැහැනේ. පන්සලේදී තමන්ගේ හිතේ තියෙන කෙලෙස් ඇවිස්සෙන්න සාධක නැහැ. ඒ නිසා හොඳයි. හැබැයි කෙලෙස් ඇවිස්සෙන්න සාධකෙ මතුවෙන තැන බලාගන්න පුළුවන් කාගෙත් හරි හැටි. කොච්චර හොඳට හිටියත් ලස්සනට හිටියත් ඇවිස්සුණු තැන ගඳ ගහනවා පින්වත්නි බලන්න. ඒම අවස්ථා ඕන තරම් අපට දැනගන්න ලැබිලා තියෙනවා. ඒ නිසා ඇතුළත තිබෙන ස්වභාවය එළියට මතුවෙන්න සාධක තියෙන්න ඕන. ඒ කියන්නේ නොබොන තැන නොබී ඉන්නවට වඩා හපංකමක්ලු පින්වත්නි බොන තැන නොබී ඉන්න එක. ඔන්න බලන්න. බොන්ට නැති තැන නොබී ඉන්න එකට වඩා හපංකමක්ලු බොන තැන නොබී ඉන්න එක. මොකද බොන තැන නොබී ඉන්න පුළුවන් නම් අති ශක්තිමත් හිතක් ඒ කෙනාට තියෙන්න ඕන. ඒ නිසා මොකද සාධකය පෙනිපෙනී තමන් ඒ සාධකය මුල් කරගෙන හිත අවුස්සගන්නේ නැත්තම් දක්ෂේ. අන්න හිත දියුණු කරගත්ත කෙනෙක්. එහෙම හිත හදාගන්න බෑ කියලා හිතෙනවා නම් ඒ සාධක නොපෙනෙන විදියට ඉන්න ඕන. අපි උත්සාහ කරන්නට ඕනේ මොනතරම් සාධක මතුවුණත් ඒවා ඉදිරියේ අර ඇතුළත තියෙන කුණු ගති අවුස්සන්න නැතුව වාසය කරන්න. බලන්න බොහොම මෛත්‍රියෙන් හිටියට කේන්ති යන වචනයක් හරි ඇහුනොත් ඊළඟට කේන්ති ගිහිල්ලා කතා කරන විදිය. ඒ නිසා මේ ශක්‍ර දේවේන්ද්‍රය කල්පනා කරනවා දැන් මේ තාපසවරු හොඳයි තමයි. හැබැයි ඇතුළතින්ම හොඳද? මේ කැලෑවේ ඉතින් නරක එළියට මතුවෙන්න සාධක නැති නිසා ඔහොම ඉන්නවද කියලා කවුද දන්නේ? ශක්‍ර දේවේන්ද්‍රය කල්පනා කළා සාධක ටිකක් හදලා බලන්න ඕන මේ අය හොඳද නරකද කියලා හොයන්න. ඉතින් පින්වත්නි ඒ වෙනකොටත් දැන් මේ තාපසවරු 11 දෙනෙක් ආරාම භූමියේ ඉන්න කුටිවල. ඉතින් එක තාපසවරු දිනපතාම පළවැල නිලුම් අල අරගෙන ඇවිල්ලා ගල් පෝරුව මත කොටස් 11කට බෙදලා ඉතින් වෙනදා වගේම ගෙඩිය ගහලා දානි අරගෙන යනවා. අවසානයේදී මහා කංචන තාපසතුමා නායක තාපසතුමා ඇවිල්ලා දානි අරගෙන යනවා. ඉතින් ශක්‍ර දේවේන්ද්‍රයා කල්පනා කළා හොඳ වැඩක් කරන්න ඕන. මේ අයගේ ඇතුලේ තියෙන දේ අවුස්සන්න වැඩක් කරන්න ඕන. මොකද්ද කරන්න තීරණය කරපු වැඩේ? දැන් ඔක්කොම දාන වේල කොටස් 11ට බෙදුවාම gediya ගැහුවම ඇවිල්ලා දාන්නේ අරගෙන යනවනේ. අන්තිමට මෙන්නේ මහා කංචන නායක තාපසතුමා. ඔක්කොම දානේ අරගෙන ගිහිල්ලා නායක තාපසතුමා ගල්පෝරුව වෙතට පැමිණෙන්න ඉස්සල්ලා ශක්‍ර දේවේන්ද්‍රයා මොකද කරන්නේ? නායක තාපසතුමාගේ දානේ හංගනවා. ඔන්න ශක්‍ර දේවේන්ද්‍රයා කරන වැඩේ. දැන් ඔන්න එක දවසක් නිලුම් අලගෙනල්ල කොටස් 11කට ගල්පෝරුවේ බෙදලා gediya ගැව්ව තාපසවරු ආව තම තමන්ගේ කොටස් අරන් ගියා. ඔන්න එක කොටසක් ඉතිරි වෙලා තිබුණා. මහා කංචන තාපසතුමා තමයි අන්තිමට එන්නේ. ඒ එන අතරතුරදී ශක්‍ර දේවේන්ද්‍රයා අර ඉතුරු වෙච්ච දානි හැංගුවා නැති කළා. මහා කංචන තාපසතුමා ගල්පෝරුව ළඟට එනකොට දානේ නැහැ. මේ නායක තාපසතුමාට දානි නැති වෙලා තියෙන්නේ. කොටස් 11කට බෙදුවට 11 වෙනි කොටස නැහැ. කල්පනා කළා මහා කංචන තාපසතුමා අද අමතක වෙන්න ඇති. කමක් නැහැ කියලා හැරිලා ගියා. පින්වත්නි දෙවෙනි දවසෙත් නෙළුම් අලගෙනල්ලා ගල්පෝරුව මත කොටස් 11කට බෙදුවා. gediya ගැව්ව තාපසවරු ඒ කොටස් අරගෙන ගියා. මහා කංචන තාපසතුමා එන්නේ ඉස්සල්ලා 11 වෙනි කොටස ශක්‍ර දේවේන්ද්‍ර දෙවෙනි දවසෙත් හැංගුවා. මහා කංචන තාපසතුමා දෙවෙනි දවසෙත් එනකොට දෙවෙනි දවසෙත් දාන්නේ නැහැ. කල්පනා කළා දැන් දෙවෙනි දවස මොකද මේ වෙන්නේ?
මට දානි තියන්නේ නැද්ද? මගෙන් මොකක් හරි වරදක්වත් වුණාද? අඩුපාඩුවක්වත් වුණාද? කමන්නේ අදත් බලමුකෝ කියලා හැරිලා ගියා. පහුවෙනිදත් පින්වත්නි සුපුරුදු පරිදි නිලුම් අල ගෙනල්ලා ගල්පෝරිය කොටස් 11කට තවත් තාපසවරයෙක් බෙදලා ගෙඩිය ගහලා ඔක්කොම තාපසවරු ඒ කොටස් අරන් ගියාට පස්සේ ඔන්න මහා කංචන තාපසතුමා එන්නේ ඉස්සලා තුන්වෙනි දවසෙත් සක්‍ර දේවේන්ද්‍රය දානි හැංගුවා. දැන් තුන්වෙනි දවසෙත් ආව බැලුවා දානි නැහැ. මහා කංචන තාපසතුමා කල්පනා කළා පිට දින 3ක්ම මට දැන් දානි තියලා නැහැ. මොකක්ද මේ හේතුව? මට මොකක් හරි ප්‍රශ්නයක්වත් ඇවිල්ලාද? මේ අය මට විරුද්ධව කුමක් හෝ සිදු කරනවද? මගේ මොකක්ද සිදු වෙච්ච වරද? සොයන්නට ඕනේ. මොකද කලේ මහා කංචන නායක තාපසතුමා ගෙඩිය ගහලා ඔක්කොම කැඳෙව්වා. දැන් මේ කැඳවනකම් කට්ටිය දන්නේ නැහැ මොකද්ද උනේ කියලා. හැමෝම කොටස් 11කට බෙදුවනේ. ඔක්කොම කැඳෙව්වට පස්සේ මහා කංචන තාපසතුමා පිරිසිදිරිය කියනවා මම මේ කැඳෙව්වේ පිට දින 3ක් තිස්සේ සිදුවෙච්ච සිද්ධියක් ගැන කතා කරන්න. පිට දින 3ක් මට දානය නොතබන්න පිට දින 3ක් මට දානය නොතබන්න හේතුව මොකක්ද? දැන් පින්වත්නි දන් ලෑස්ති කරපු උදවිය මූණට මූණ බලන්න ගත්තා. ඒකට හේතුව තමයි හැමෝම කොටස් 11ට බෙදුවා. දැන් හරි පුදුමේ මූණට මූණ බලනවා. මේ බාල සහෝදර තාපසවරු එහෙම නේ ගියේ පළවෙල නෙලාගෙන ඉන්න. ඒ අය කොටස් 11ට බෙදලා. දැන් මේ සහෝදර තාපසවරු කල්පනා කරන පුදුම වැඩ. අපි කොටස් 11කට බෙදුවා. දැන් මහා කංචන නායක තාපසතුමා කියනවා දින 3ක් දානේ වැළඳුවේ නැහැ කියලා. ඒ වෙලාවේ මහා කංචන තාපසතුමා කියනවා මගේ මොකක් හරි වරදක්වත් වුණාද? මේ සහෝදර තාපසවරු කියනවා අනේ නායක තාපසතුමනි අපි කොටස් 11ට බෙදුවා. නොතිබෙන්න හේතුවක් නැහැ අපි තිබ්බා. මහා කංචන තාපසතුමා කියනවා එහෙනම් අපි ළඟ සොරෙක්වත් ඉන්නවද? සොරකම තාපසවරුන්ට ගැලපෙන වැඩක් නෙවෙයි. එහෙම කෙනෙක් ඉන්නවනම් වහාම නිරපා හැරිය යුතුයි. එහෙනම් කවුරුත් නෙවෙයි නම් කොහොමද මේ කොටස් 11න් නායක තාපසතුමායි කොටස නැති වුණේ? පින්වත්නි ඒ වෙලාවේ දැන් මේ පළවැල නෙලාගෙන නිලුම් අල් නෙලාගෙන විල කොටස් 11කට බෙදපු අයයි අනිත් අයයි නායක තාපසතුමාගේ දානය සොරකම් නොකළ බව තහවුරු කිරීම පිණිස ශාපයන් කරන්නට පටන් ගත්තා. සාමාන්‍යයෙන් අපිත් ඔය වෙලාවකට කියන්නේ අපි වරදකට හසු වේගෙන වගේ එනවා නම් අපි මොකද්ද කියන්නේ? අනේ මම නම් නෙවෙයි ඕක කළේ. මං කළා නම් ඉතින් මගේ ඔළුව පැලෙන්න ඕන. මම වැටෙන්න ඕන. මට නම් හොඳක් වෙන්න එපා. ඒ වගේ කියන්නේ අපි. ඒ ශාපය අපි කරන්නේ අපි නොකළ බව හංගවන්න. ඒකටනේ කරන්නේ. මං ඕක කළා නම් මං හැප්පිලා මැරෙන්න ඕන. මට හොඳක් වෙන්න එපා. එහෙම කියනකොට ඒක තමයි අපි සපත කරන්න භාවිතා කරන ක්‍රමය. ඒක අහගෙන ඉන්නකොට අනිත් කෙනා හිතනවා ඇත්ත. මේ Tamanට ශාප කරගන්නේ නැහනේ වැරද්දක් කළා නම්. අන්න ඒ වගේ මෙන් තාපසවරු කණ්ඩායම තම තමන් ඒ දේ නොකළ බව සහතික කිරීම පිණිස ශාපයන් කරන්න පටන් ගත්තා. දැන් මහා කංචන තාපසතුමා ඉන්නවා. අනිකුත් බාල සහෝදර තාපසවරු 6 දෙනයි, ඒ වගේම සහෝදරියයි, දාසියයි, දාසියයි, මිතුරයි, දැන් ඔක්කොම තාපසවරු 11 දෙනාම දැන් මේ සමිතියක් වගේ එකට එකතු වෙලා දැන් මේ ප්‍රශ්නේ විසඳ ගන්න. සක්‍ර දේවේන්ද්‍ර ඇඟිල්ල බලාගෙන ඉන්නවා. දැන් අර ඇතුලේ තියෙන දෙයක් අවුස්සන්න සාධක ඉදිරිපත් කරලා දැන් මොකද වෙන්නේ? ඔය සිල්වත්කම දැන් තියෙයිද කියලා හොඳයි බලමුකෝ වගේ ඇඟිල්ල දැන් බලාගෙන ඉන්නවා සක්‍ර දේවේන්ද්‍රයා. පින්වත්නි මේ තාපසවරු කරපු දේ හරිම පුදුමයි. මහා කංචන තාපසතුමාගේ බාල සහෝදර තාපසතුමා උපකංචන තාපසතුමා ප්‍රකාශ කරනවා නායක තාපසතුමනි අපි දානය කොටස් 11කට බෙදුවා. නායක තාපසතුමාගේ දානෙ දැන් නැහැ.
පිට දින 3ක් ලැබිලා නැහැ. අපි මම ගත්තෙත් නැහැ. යම්කිසි සොරෙක් ඔබ වහන්සේගේ දානේ හොරකම් කළා නම් ඒ හොරකම් කරපු හොරාට ඔන්න ශාපය කියන්න පටන් ගත්තා. මොකද්ද ශාපේ? අස්සං ගවං රජතං ජාත රූපං බරියංච සෝ ඉද ලබතම් මනාපං පුත්තේහි දාරේහි සමග්ගි හෝතු බිසානි තේ බ්‍රාහ්මනයෝ අහසි. මේ උපකංචන තාපසතුමා ශාපයක් කරනවා. නායක තාපසතුමනි ඔබ වහන්සේට වෙන් කරපු දානය හොරකම් කරපු හොරෙක් වෙත්නම් ඒ හොරාට අශ්වයෝ ගවයෝ රන්රිති මුතුමැණික් මහා පරිමාණයෙන්ම ලැබේවා. බරියංචසෝ ඉද ලබතම් මනාපං කැමති කැමති විදියට බිරින්දෑවරු භාර්යාවෝ ලැබේවා. පුත්තේහි දාරේහි සමග්ගි හෝතු කැමති කැමති විදියට හොඳ හොඳ ළමයි පහළ වේවා ළමයි ලැබේවා. ඔන්න කරපු ශාපය. උපකංචන තාපසතුමා මහා කංචන තාපසතුමාගේ බාල සහෝදරයා ශාපයක් කරනවා. ඔබ වහන්සේගේ දානේ හොරකම් කරපු හොරෙක් ඉන්නවා නම් පිට දින 3ක් ඒ හොරාට අශ්වයෝ ගවයෝ රන් රිදී මුතුමැණික් භාර්යාව දරුවෝ වැඩියෙන්ම ලැබෙන්න ඕන. පින්වත්නි අනිකුත් තාපසවරු කනේ ඇඟිලි ගහගත්තා. ඇඟිලි ගහගෙන ප්‍රකාශ කරන උපකංචන තාපසතුමනි ඔය තරම් භයානක ශාපයක් කරන්න එපා කියලා. දැන් සක්‍ර දෙවේන්ද්‍රට හරි පුදුමයි. දැන් නොපෙනී බලාගෙන ඉන්නවා හිතාගන්න බැරුව. දැන් මේ දේශනාව ශ්‍රවණය කරනකොට ඔබටත් හිතාගන්න බැරුව වගේ ඇති. මොකද්ද මේක ශාපයක්? එහෙම නිහිතෙන්නේ. රන් රිදී මුතුමැණික් ලැබේවා. භාර්යාව ලැබේවා. දරුවෝ ලැබේවා. තව තාපසවරේ නැගිට්ටා. නැගිටලා මොකද්ද කළේ? මාලංච සෝකාසික ඡන්ද නංච ධාරේතු පුත්තාස්ස බහූ භවන්තෝ කාමේසු තිබ්බං කුරුතං අපෙක්ඛම් බිසානිතේ බ්‍රාහ්මනයෝ අහසි. දෙවෙනිය නැගිටලා කියනවා කසීරට සලුල් ලැබේවා. මේ වටින ඇඳුම් වටින ඇඳුම් ලැබේවා. බොහෝ පුත්‍රයෝ බොහෝ භාර්යාවෝ ලැබේවා. කාමයට බර වෙච්ච කාමයන් පිනවන්න දැඩිල් ඇස ආශා කරන කෙනෙක් බවට පත් වේවා. මේ දානේ හොරකම් කරපු හොරෙක් ඉන්නවනේ. ඔය විදියට පින්වත්නි මේ තාපසුරු ඔක්කොම මොකද කළේ? තමන් මේ නායක තාපසතුමාගේ දානීය සොරකම් නොකළ බව සහතික කිරීම පිණිස ශාප කරමින් කියනවා මොනවද? මේ තාපසය ඔක්කොම මේ දානේ හොරකම් කරපු හොරෙක් වෙත්නම් ඒ හොරාට දරුවෝ ලැබේවා, භාර්යාව ලැබේවා, රන් රිදී මුතුමැණික් ලැබේවා, යාන වාහන ලැබේවා, රජකමම ලැබේවා කියලා එක තැනක තියෙනවා. ඒ වගේම විවිධ සම්පත් සැප ලැබේවා කියා ශාප කරනවා. මේ ඔක්කොගෙම තිබුණේ සාමාන්‍ය මිනිස්සු පතන දේවල්. දැන් සක්‍ර දෙවේන්ද්‍රට හරි ප්‍රශ්නයක්. ඔබට වගේම සක්‍ර දෙවියන්ටත් ප්‍රශ්නයක් වුණා. මේවා කොහෙද ශාප? මේවා ශාපද? දැන් සක්‍ර දෙවේන්ද්‍ර එතන හිටපු නිසා විමසුවා වෙන කෙනෙක් හිටියනම් තව හොරකම් කරන්න පටන් ගන්නවා. මේවා ලැබේවා කියලා ශාප කරනවා නම් ඕන තරම් හොරකම් කරන්නම්කෝ කියලා හිතයි. සක්‍ර දෙවේන්ද්‍රයට ප්‍රශ්නයක් ඇති වුණා. ප්‍රශ්නේ ඇති වෙච්ච නිසා සක්‍ර දෙවේන්ද්‍ර මොකද කළේ? පෙනී හිටියා තාපසවරු ඉදිරියේ. පෙනී ඉඳලා මහා කංචන බෝසතාණන් වහන්සේ නායක තාපසතුමා ළඟට ගිහිල්ලා ප්‍රකාශ කරනවා සමාවෙන්න ඕන. ඇතුළත තිබෙන ස්වභාවය එළියට මතු කරගන්න සාධක ඉදිරිපත් කිරීමක් හැටියටයි මම මේ පරීක්ෂා කරන්න කළේ. මමයි දානේ හැංගුවේ. සැබෑ තත්ත්වේ වටහා ගැනීම පිණිස. කෙසේ නමුත් මට දැන් අමුතු ගැටලුවක් මතුවුණා. ඒ තමයි තාපසතුමනි මේ ලෝකෙ මිනිස්සු පන්න ඉල්ලන දේවල්. මිනිස්සු යදින දේවල්. පතන දේවල්. ඇයි මේ දානේ හොරකම් කරපු හොරාට ලැබේවා කියලා එය ශාපයක් හැටියට ප්‍රකාශ කළේ?
ඇයි ඒ ශාපයක් ඇටියට ප්‍රකාශ කළේ? ඔන්න ඔබට ඇතිවෙච්ච ප්‍රශ්නය සක්‍රදේවේන්ද්‍රයා විමසුවා. ඒ ප්‍රශ්නය සක්‍රදේවේන්ද්‍රයා විමසපු මොහොතේ මහා කංචන නායක තාපසතුමා උත්තර දෙනවා. කාමේසු වේහඤ්ඤ රේබජ්ජ රේච කාමේසු දුක්ඛංච භයංච ජාතම්. බලන්න පින්වත්නි, මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ඔය ඔබ බලාපොරොත්තු වන දේවල්, රන් රිදී මුතු මැණික් මහා සල්ලිකාරකම් යාන වාහන විවිධ ඉහළ තනතුරු, මේ සැපයි කියලා සම්මත යම් කිසි දෙයක් ඔබ අපේක්ෂා කරනවා නම් බලන්න පින්වත්නි, ඒ හම්බෙච්ච ඒ එකතු කරගත්ත ඒ හැම කාම වස්තුවක් නිසාම, කාම චරිත නිසාම, ඒ ආසාවෙන් ඔබ එකතු කරගත්ත, ලං කරගත්ත, බදාගත්ත යමක් වේ නම් ඒ හැම දෙයක්ම මහා තදබල පීඩන ගෙන දෙන බැඳීම් බවට පත් වෙලා නැද්ද? ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කරගත්ත තැන පෙම්වතා පෙම්වතිය එය සැපක් හැටියට ග්‍රහණය කළත් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඇතුළත තිබෙන පීඩනය. විවිධ පොඩි වචනයක් වරදින්න බෑ. ඒ බැඳුණු බව, එතන තිබෙන පීඩනය හැම වෙලාවෙම කල්පනා කර ඉන්න ඕන. බුදුහාමුදුරුවෝ අප්පන් සුපති සූත්‍රෙදි පෙන්නනවා නිින්ද නැති වෙනවා කියලා. කාන්තාව පිළිබඳව හිතේ තියාගෙන ඉන්න පුරුෂයාටත්, පුරුෂයෙක් පිළිබඳව හිතේ තියාගෙන ඉන්න කාන්තාවටත් රාත්‍රී නිින්දක් නැහැ කිව්වනේ. හිතා ඉන්න ඕන. පුදුම බැඳීමක්. එතකොට මේ කාමයන් නිසා මොනවද සිද්ධ වෙන්නේ? කාමේසු දුක්ඛංච භයංච ජාතං. දුකයි බියයි හටගන්නේ. කාමයට බැඳුනට පස්සේ මේවා නැති වෙයිද අහිමි වෙයිද කියලා බය. නැති වෙයිද අහිමි වෙයිද කියලා බය තිබ්බත් නැති වෙනවමයි අහිමි වෙනවමයි. ඔය Tamanට භුක්ති විඳින්න ලැබිලා තියෙන සැප නැති වෙයි කියලා ඔබට බය තියෙනවනේ. මේ ගෙදර නැති වෙයි, වාහන නැති වෙයි, මුදල නැති වෙයි, රස්සාව නැති වෙයි, දරුවෝ නැති වෙයි, ස්වාමියා නැති වෙයි, භාර්යාව නැති වෙයි. මේ එකතු කරගත්ත සැප ගැන හිතලා බලන්න. මේ ඔක්කොම නැති වෙයි කියන බය ඔබට තියෙනවා. හැබැයි මතක තියාගන්න, ඒ නැති වෙයි කියන බයෙන් හැම මොහොතකම ඉන්න ඔබට නැතිවීම සිද්ධ වෙනවා. කෙදිනක හෝ සිද්ධ වෙනවා. අන්න එදාට මොකද වෙන්නේ? දුක හට ගන්න. ඒ නිසා තමයි කාමේසු දුක්ඛංච භයංච ජාතං කියලා කිව්වේ. දුකයි බියයි දෙක තමයි හටගන්නේ. කාමේසු භූතාදිපති පමත්තා පාපානි කම්මානි කරොන්ති මෝහ. බලන්න, කාමයේ මුල් කරගෙන මිනිස්සු පාප කර්මවල යෙදෙනවා, මෝහයෙන් මුලා වෙලා. ඔය සත්ව ඝාතන, මිනී මැරුම්, වෙඩි තියන ඒවා, පිහිවලින් අනින ඒවා, කපන ඒවා, කොටන ඒවා, මරණ ඒවා මොකක් නිසාද කරන්නේ? කාමයේ නිසා. යම්කිසි මිනී මැරුමකට හේතුව හොයලා බලන්න. සත්ව ඝාතනය කිරීමට හේතුව හොයලා බලන්න. මේ වැරදි මෝඩ වැඩේ ලෝකේ යම්කිසි මිනිස්සෙ සිද්ධ කරනවා නම් කරන්න ප්‍රධානම හේතුව තමයි තමන්ගේ ඇස කන නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රියන් පිනවන්න තියෙන දැඩි ඇල්ම, කාමය. මෙයා හිටියොත් මට කරදරයක්, ඒ නිසා මෙයා නැති කරනවා. මෙයා නැති කරොත් මට මෙච්චර ගාණක් හම්බ වෙනවා, ඒ ගාණ අරගෙන මට සැප විඳින්න පුළුවන්. ඔන්න බලන්න. කාමයේ මුල් කරගෙන මිනී මරනවා. කාමයේ මුල් කරගෙන අන්සතු දේවල් සොරකම් කරනවා. කාමයේ මුල් කරගෙන පරදාර සේවනයේ, පරපුරුෂ සේවනයේ යෙදෙනවා මේ ලෝකෙ මිනිස්සු. තමන්ව බේරගන්න, තමන්ට සැප දෙන්න බොරු කියනවා. තෘප්තියක් තමන්ට ලබා දෙන්න මද්ද්‍රව්‍ය භාවිත කරනවා. පංච දුෂ්චරිත, වැරදි වැඩ, පාප කර්ම ඔක්කොම කරන්නේ මේ දුකයි බයයි ගෙන දෙන කාමයේ නිසානේ. මේ සැප නිසානේ. තේ පාප ධම්මා පසවෙත්වා පාපං කායස්ස භේදා නිරයං වජන්ති. අන්තිමේදී මොකද වෙන්නේ? ඔය ආසාවෙන් හොයාගෙන දුවන ඔය දේවල්, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා, රන් රිදී මුතු මැණික්, විවිධ පදවි තානාන්තර, විවිධ දේවල් සැපයන් පිටුපස ලුහු බඳිමින් හඹා ගිහිල්ලා අන්තිමේදී මොකද වෙන්නේ? පාප කර්ම කරනවා. කරලා කායස්ස භේදා නිරයං වජන්ති. මරණින් පස්සේ ගිහිල්ලා නිරේගාමී වෙනවා. දේවදත්ත ආඳුරන්ට වෙච්චදී ඊළඟට දුක් විඳිනවා. ආදීනවං කාම ගුණේසු දිස්වා තස්මා ඉසයෝ නප්පසංසන්ති කාමී. ඒ නිසා මේ කාමයන්ගේ ආදීනව උගත්තු ඍෂිවරු
හොඳට දැනගෙන ඉන්නේ. තාපසවරු හොඳට දැනගෙන ඉන්නේ. ඒ නිසා තස්මා ඉසයෝ න පසංසන්තිකාමේ සක්‍ර දේවේන්ද්‍රට උත්තර දෙන. ඒ නිසා තාපසවරු හැටියට අපි මේ කාමය නම් වර්ණනා කරන්නේ නැහැ. එහෙනම් පින්වත්නි දුකම ගෙන දෙන මෙලාභ ප්‍රයෝජන කීර්ති ප්‍රශංසා ආදිය තමන්ට ලැබුණු තනතුරු තමන්ට ලැබෙන වැටුප මහා වැටුපක් වෙන්න පුළුවන්. මහා ධනවතෙක් වෙන්න පුළුවන්. බලවතෙක් වෙන්න පුළුවන්. මහා සැපක් ඔබ භුක්ති විඳිනවා වෙන්න පුළුවන්. විඳින්න එපා කියනවා නෙවෙයි. ඔය විඳින්න සැපේහි උඩඟු වෙන්න එපා. මාන්නෙන් මත් වෙන්න එපා. මත් වෙන්න තරම් උඩඟු වෙන්න තරම් දෙයක් නෙවෙයි. ඒ නිසා මේ සැපම දුක බවට පත් වෙනවා. මේවා හරියට මායාවේ බිලි කොක්කක් වාගේ. ඇමට හසු වෙන්න එපා. ඇමට හසු වෙන්න එපා. හසු වෙලා වෙනසෙන්න එපා. වෙනසෙන්නේ නැතුව සාර්ථක ජීවිතයක් ගත කරන්න මේ බලිස සූත්‍රය විස ජාතකයේ මුල් කරගත්තව මේ දේශනාව ඔබට හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. අද දවසේ ලක්ඛණ්ඩ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව සඳහා අපි ඊ타මත්ම ගෞරවයෙන් ආරයුම් කොට මේ ධර්ම මණ්ඩපයේ වෙත වැඩම කරවා ගන්නට යෙදුනේ මහරගම ශ්‍රී වජිරඥාන ධර්මායතන වාසී විචිත්‍ර ධර්ම කතික අතිපූජ්‍ය ගල්කිස්සේ සෝමානන්ද ස්වාමින් වහන්සේ. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ සිදු කරන ආගමික ශාසනික ධර්ම ප්‍රචාරක කටයුතු තව තවත් සිදු කරන්නට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයම ලැබේවායි අපි සාදු සිත පෙරදැරිව ප්‍රාර්ථනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සදහවතුනි, ඔබ එලෙසින් ශ්‍රවණය කළ ඒ උතුම් ධර්මානුශාසනාව සඳහා අද දවසේ දායකත්වය ගෙන කටයුතු කරන්නට යෙදුනේ පරලෝසපත් සිය ඥාති වර්ගයාට පින්පෙත් අනුමෝදන් කිරීම සහ සුජීවත්ව වාසය කරන සියලු දෙනාට නිදුක් නිරෝගී චිරජීවනයේ වේවායි ප්‍රාර්ථනා කිරීමත් මහව කරඹේ යටකලානේ ගම පදිංචි MIM බයි අම්මා මෑණියන්ගේ 75 වෙනි ජන්මදිනය නිමිති කොටගෙන එතුමියට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම අරමුණු පෙරදරි කොටගෙන ආදරණීය මෑණියන් සහ රේණුකා චාන්දනී ප්‍රියංගනී යන දූවරුන් සහ නිශාන්ත රංජිත් යන පුතුණුවන් සියලු දෙනා විසින් ඔවුන්ගේ අරමුණ වී තිබුණේ සිය ආදරණීය මෑණියන්ට එතුමියගේ 75 වන ජන්මදිනය නිමිති කොටගෙන නිදුක් නිරෝගී චිරජීවනයේ වේවායි ප්‍රාර්ථනා කිරීමයි. ඒත් එක්කම පරලෝසපත් ඖෂධහාමී තෙන්නකෝන් මහතා ඇතුළු සියලුම මිය පරලොව යන්නට යෙදුණු ඥාතීන්ට පින්පෙත් පැමිණවීමත් සුජීවත්ව වාසය කරන සියලුම ඥාතීන්ට නිදුක් නිරෝගී චිරජීවනයේ වේවායි ප්‍රාර්ථනා කිරීමත් සියලු දරුවන්ගේ රැකී රක්ෂා වෙළඳ ව්‍යාපාර ගොවිතැන් කටයුතු හා මොනුබුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගෙන යාමටත් ලොවැසි සියලු දෙනාටත් ගෞරවනීය දේශකයන්න් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයටත් බුද්ධ ශාසනයේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි පින්පෙත් අනුමෝදන් කිරීමත් ඔවුන්ගේ අරමුණු අතර වුණා. ඒ සියලු අරමුණු සාක්ෂාත් වේවා. ධර්ම ශ්‍රවණය කළ ඔබටත් සංසාර ගමන කෙලවර උතුම් වූ අමා මහ නිර්වාණ සුවය සාක්ෂාත් කර ගැනීම සඳහා චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ ධර්ම දානමය පින්කම මේ ධර්ම ශ්‍රවණය හේතු වාසනා වේවායි අපි සාදුනාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. ඒ ප්‍රාර්ථනාවත් සමගින් සදහැවතුනි ධර්ම දේශනාව හමාර කරමින් සමුගන්නවා. 0706 366 166 දුරකථන අංකයට කතා කිරීමෙන් හෝ කෙටි පණිවිඩයක් යොමු කිරීමෙන් ඔබටත් හැකියාව තිබෙනවා ලක්ඛණ්ඩ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාවන්හි දායකත්වය ගෙන කටයුතු කරන්නට. එවෙනුවෙන්
ඔබට පිංසිත පහළ වේවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.